එතකොට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ 11 වෙනි පාඩම ප්‍රථමාධාර කියන පාඩම. ඒ පාඩමේ මූලික කොටස් ටික තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ප්‍රථමාධාර පාඩම මේ අපේ හාමුදුරුවෝ හදාලා ඉවරනකොට අපිට දැන් අපි ප්‍රථමාධාර දෙන්නේ බොහෝ විට හදිසි අනතුරකදී ආපදාවකදී මේ මිනිසුන්ට ඇතිවෙන මුහුණ දෙන්න සිදුවෙන අනතුරු වලට තමයි අපි මේ අනතුරු සහ ආපදාවලදී මිනිසුන්ට ඇතිවෙන තුවාල කැඩිම් බිඳීම් ඒ වගේ දේවල් වලට අපි ප්‍රථමාධාර ලබා දෙනවා. ඒකට මේ ඒකකයේදී අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එදිනෙදා ජීවිතයේදී අපි මුහුණ දෙන අනතුරු නැත්නම් ආපදා. දැන් ඇත්තෙම අනතුරු හා ආපදා නිසා මිනිස්සු ගොඩාක් දුක් ගැහැට නැත්නම් කම්කටොළු වලට ඒ වගේම ආබාධ වලට ලක් වෙනවා. ඒතකොට මේ අවස්ථාවවලදී නිවැරදිව ප්‍රථමාධාර ලබා දෙන්නේ කොහොමද කියන එක තමයි අපි මේ ප්‍රථමාධාර පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ පාඩම අවසාන වෙනකොට පිරිවෙන් අවසාන විභාගයට පිණිස සිටින අපේ හාමුදුරුවන්ට දරුවන්ට තමන්ගේ මට්ටමින් සාමාන්‍යයෙන් ප්‍රථමාධාරයක් අපි දෙන්නේ කොහොමද? ප්‍රථමාධාරය කියන්නේ මොකක්ද? ප්‍රථමාධාර කරුවෙකුගේ ලක්ෂණ මොනවද? ප්‍රථමාධාරයක් දීම සඳහා තිබිය යුතු නිපුණතා මොනවද? අන්න ඒව තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. එතකොට අපි උන ප්‍රථමාධාර ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපේ ජීවිතේ හම්බ වෙනවා එදිනදා ජීවිතයේදී අපිට අභියෝග හම්බ වෙනවා. අපි ඒවා අභියෝග කියන එකෙන් අදහස් කරන්නේ මේ එදිනදා ජීවිතයේදී අපිට රෝග, අනතුරු, නැත්නම් ස්වාභාවික ආපදා. අපිට රෝගයක්, අපිට අභියෝගයක්. සමහර රෝග හැදුනහම අපිට අභියෝගයක්. දැන් කොරෝනා වසංගතය ආපේක අපිට අභියෝගයක් වුණා. අපිට ඉගෙන ගැනීම වලට බාධා ඇති වෙනවා. අනිකුත් එදිනදා ජීවිතයේ සියලුම කටයුතු වලට ලොකු අභියෝගයක් අපිට. සමහර ලාවට අපි වැඩ නතර කරලා ගෙවල් වලට ඉන්න වෙලා නිරෝධායන වෙලා ඉන්න වුණා. එතකොට ඒක අපිට ලක් වෙච්ච එක රෝග කාරකයක් නිසා ඒක රෝගය අපිට අභියෝගයක් වුණා. ඊළඟ අනතුරුත් එහෙමයි. අනතුරුත් අපිට අභියෝග වෙන අවස්ථා තියෙනවා. දැන් පහුගිය දවස්වල අර ඩයමන්ඩ් නෞකාව ගින්නකට ලක් වුණා. එතකොට ඒකත් ඒ අවස්ථාවට මුහුණ දුන්න අයට ඒක අභියෝගයක්. අන්න අනතුරු. ඊළඟ ස්වාභාවික ආපදා ගම් වතුර, නායෑම්, භූකම්පන ඒකට නම් භූකම්පන නම් අපිට වැඩි බලපාන්නේ. නමුත් අපේ රටේ දැන් භූකම්පන වාර්තා වෙලා තියෙනවා සුළු වශයෙන් හරි. ඒතර ස්වාභාවික ආපදා විදිහට ඒවා ගණන් ගන්නවා. ඊළඟ ලිංගික අපචාර. දරුවන්ට සිදුවෙන ලිංගික අපචාර. අපයෝජනත් එහෙමයි. වැරදි වැඩවලට යොදා ගැනීම. ඊළඟට විවිධ ගැටුම්. මිනිස්සු අතර හා සමාජයේ විවිධ ප්‍රශ්න නිසා ඒ එකිනෙකා අතර සමාජීය ගැටුම් හා ඊළඟට පවුල් අතරේ ගැටුම් සිද්ධ වෙනවා. ඒ ගැටුම් සිද්ධ වීම නිසා මොකද වෙන්නේ? අපිට සමහර අවස්ථාවලදී තුවාල ඒ වගේ දේවල් ඇති වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවලදත් අපිට ප්‍රථමාධාර දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට චිත්ත පීඩා. චිත්ත පීඩාත් අපිට මේ අභියෝගයක් විදිහට ගන්න පුළුවන්. මේ හැම දෙයක් නිසාම අපි සිතින් සිත් ඇවුල් අපිට හට ගන්නවා. මානසික පීඩන අපිට ඇති වෙනවා. එතකොට මෙන්න මේවා ගැන තමයි අපි මේ තියෙන දේවල් ගැන තමයි අපි අද කතා කරන්නේ මේ පාඩමේදී. මෙහිදී සිදුවන අනතුරු ආපදා නිසා මිනිසුන්ට ඇතිවන ප්‍රථමාධාර දිය යුතු අවස්ථා පිළිබඳව. එතකොට මේ ප්‍රථමාධාර ලබා දීමට ප්‍රථමාධාර දෙන්නා තුල එතකොට ඒ ප්‍රථමාධාර දෙන්නාට අපි හිතමු මේ වගේ තුවාල කරුවෙක් අපිට මුණ ගැහෙනවා. එතකොට මේ ප්‍රථමාධාර දෙන කෙනත් අභියෝගයට ලක් වෙනවා. මොකද එයා මේ ප්‍රථමාධාරය දෙන්න හරියට දැනගෙන හිටියේ නැත්නම් නිපුණතාවයක් තිබුණ නැත්නම් සමහර අවස්ථාවලදී රෝගියා මිය යාමට ලක් වෙන්න පුළුවන්. සමහර රෝගියා මිය යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ ප්‍රථමාධාරය ලබා දීමටත් අපි තුල නිපුණතාවයක් තියෙන්න ඕනේ, දක්ෂතාවයක් තියෙන්න ඕනේ. අපි ඒ ගැන ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒකේ න්‍යායාත්මක කරුණු මොන ක්‍රමවේදයට අනුවද මේක කරන්නේ? එහෙම කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඉගෙනගෙන තියෙන්න ඕන. එතකොට ඒ අදාළ මූලික කරුණු මේ පාඩමේදී හාමුදුරුවෝ ඉගෙන ගන්න හම්බ වෙනවා. එතකොට මේ ඉහතින් දැක්වූ කරුණු වලදී අපි අභියෝග වලදී කටයුතු කරන ආකාරය අපි ඊළඟට බලමු. දැන් ඔන්න මම අර ඉස්සෙල්ලා කියපු අනතුරු. දැන් මේ පෙළ පොතේම තියෙන සටහනක් මේ තියෙන්නේ අනතුරු. දැන් ඔය ස්වභාවිකව සිදු වෙන්න පුළුවන් අනතුරු කීපයක් තමයි තියෙන. එකක් තමයි ඔය ගම් වතුරක් ඇති වෙච්ච අවස්ථාවක්. ඊළඟට මාර්ගයේ ඇති වෙන ඔය හදිසි අනතුරක්. ඊළඟට සුලිසුලකක් කරව මොකක් හරි වෙච්ච දෙයක් නිසා භූකම්පනය නිසා ඔය ගෙවල් කඩාගෙන වැටීමක්. ඔය වගේ අවස්ථා තුනක් දක්වලා තියෙනවා. ඒතකොට මේ වගේ අනපේක්ෂිත උපද්‍රව තමයි අපි අනතුරු කියලා විදිහට හඳුන්වන්නේ. අනපේක්ෂිත අපි බලාපොරොත්තු වෙන්නේ නැති අවස්ථාවක අපිට අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ආන්න ඒවට අපි කියනවා
ඒ අනතුරු කියලා. අනපේක්ෂිත උපද්‍රව වලට තමයි අපි කෙටියෙන් කියන්නේ මොකද්ද? අනතුරු කියලා. ඒතර අනතුරු නිසා කායික හා මානසික මෙන්ම ජීවිත හානිත් සිද්ධ වෙන්න පුළුවන්. මිනිස්සු කායිකව තුවාල වෙන්න පුළුවන්. එක්ක අතපය කැඩෙන්න පුළුවන්. එක්ක සමහර අවස්ථාවලදී එක්තැන් වෙලා එකම තැන ඉන්න තත්වයකටපත් වෙන්නත් පුළුවන් මිනිස්සු. අපි දන්න සමහර අය ගහස් වලින් එහෙම වැටලා එක තැන ඉන්නවා අවුරුදු ගණන්. මේ යන්නේ දුක් විඳ විඳ එක තැනම ඉන්නවා. ඒතර සමහර අය රෝගී වෙලා මානසිකව දුක් විඳමින් ඉන්නවා එක් තැන ඉන්න කියලා ලෙඩ වෙලා. කිසිම දෙයක් කරගන්න බැරිව. ඒකට මානසික වශයෙන්ුත් මේක බලපානවා. එතකොට ජීවිත හානි වෙන්නත් පුළුවන්. එතකොට මේ ආපදා කියන එක පිළිබඳ මේ අනතුරු පිළිබඳව අපි හොඳට දැනගෙන ඉන්න ඕනේ. මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්නේ කොහොමද? ඒ වගේ අවස්ථාවකට පත් වූවන් බේරගන්නේ කොහොමද කියලා අපි මේ පාඩම අපිට ඉතාම වැදගත් පාඩමක්. අපි මේ ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. එතකොට මෙවැනි අනතුරු සමහරට නිවස වෙන්න පුළුවන්, මහා මාර්ගෙ වෙන්න පුළුවන්, පාසලේදී, පන්සලේදී, සේවා ස්ථානයේදී, සමහරවිට අපි කැලේක ඇවිදගෙන යනකොට උනත් අපිට වෙන්න පුළුවන්. දැන් අපි කිව්වම අපි කැලේක ඇවිදගෙන යනවා, බඹරු ඇවිල්ලා අපිට විදිනවා. බඹර ප්‍රහාරයක්පත් වෙනවා. ඒකට ලක් වෙනවා අපි. අන්න ඒකත් අනතුරක්. ඒකත් හදිසියෙම ඇතිවන්නා වූ අනතුරු තත්වයක්. එතකොට මේ එවැනි අවස්ථාවලදී අපි ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියන එක අපි දැනන් ඉන්න ඕනේ. එතකොට මේ අනතුරු තමයි මෙතන දක්වලා තියෙන්නේ අනපේක්ෂිත උපද්‍රව. බලාපොරොත්තු නොවුණු අවස්ථාවක බලාපොරොත්තු නොවුණු විදිහට අපිට ඇතිවන්නා වූ තත්වයක්. අපි යාන් එකට කියනවා අනතුරු කියලා. ඊළඟට ආපදා. දැන් ආපදා තත්ත්වත් දැන් ගොඩාක් ආපදා වැඩි. මිනිසුන්ට මේ ස්වභාව ධර්මයට මිනිස්සු අවනත නොවි ස්වභාව ධර්මයේ විනාශ කරමින් ජීවත් වීම නිසා මිනිසුන්ට දැන් ලක් වෙන්න තියෙන ආපදා බොහොම වැඩි. ඉස්සර වගේ නෙමෙයි මිනිස්සු ගොඩාක් ආපදාවලට දැන් ලක් වෙනවා. ඒ කියන්නේ ස්වභාවික පරිසරය ගොඩක් වෙනස් වෙලා. ගස් කොළන් කැපීම නිසා ඊළඟට පරිසර දූෂණය කිරීම නිසා මිනිස්සු ආපදාවයන්ට ලක් වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ස්වභාව ධර්මයේ ඇති වෙන හදිසි විපර්යාස. වහින්න ගියොත් දිගටම වහිනවා ගම් වතුර ගන්නකම්ම. පායන්න ගියොත් නියගයක් ඇති වෙනකම්ම මේ මොකද වෙන්නේ? නියගයක් ඇති වෙනකම්ම මේ පායන. අන්න ඒ වගේ අවස්ථා අපිට ජීවිතයේ දකින්න හම්. දැන් මේ රූපේ පෙන්වන්නේ එවැනි අවස්ථා කීපයක්. මේ තියෙන එකක් තමයි මේ ගම් වතුරක් අවස්ථාවක්. මේ තියෙන වායු දුමාරයක් යන අවස්ථාවක්. මේ පස් කඳු නායෑමක් කඩන් වැටිලා. මේ සුලියක් මුහුදේ වගේ තැනක. මේ ගින්දක් ලැබ් ගින්නක්. මේ අයිස් කන්දක් කඩා වැටෙන අවස්ථාවක්. ඊළඟට මේ මුහුද ගොඩ ගැලීමක්. ඊළඟට නියඟ තත්වයක්. ගිනි කන්දක් සක්‍රිය වෙන අවස්ථාවක්. ඒතකොට මේ අපිට ගිනි කන්දු නැහැ. නමුත් මේ තියෙන රටවලට මේවෙන් ලොකු බලපෑම් සිද්ධ වෙනවා. මනුෂ්‍ය ජීවිතවලට හානි වෙනවා. අපි දැන් ගිනි කන්දක් කඩාගෙන වැටලා අපි දන්නේ නැති අවස්ථාවක ලාව ගලාගෙන ආවොත් ඒ ඉන්න ඔක්කොම ප්‍රදේශය යට වෙලා යනවා. මිනිස්සුන්ට හානි වෙන්න පුළුවන්, පිච්චෙන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්, ජීවිත සම්පූර්ණයෙන්ම හානි වෙලා යන්නත් පුළුවන්. ඒතකොට මේ ආපදා තත්ත්ව ස්වභාවික පරිසරයේ සිදුවන වෙනස් වීම නිසා ඇතිවන හදිසි විපර්යාස නිසා කාලීනව මිනිස්සුන්ට ආපදා තත්ත්වයන්ට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒවා අහිතකර තත්ත්ව. මොකද පරිසරයේ කාලීනව සිදුවන මොකද ස්වභාව ධර්මයේ ඇතිවන හදිසි විපර්යාස නිසා හෝ කාලීනව මිනිසා විසින් සිදු කරන ක්‍රියාකාරකම් නිසා මේ හැම දෙයකටම බලපාන්නේ මිනිස් ක්‍රියාකාරකම්. මිනිස් ක්‍රියාකාරකම් යහපත් නම් මිනිසුන්ගේ හැසිරීම යහපත් නම් ඔය ආපදා තත්ත්වය අපිට අඩු කරගන්න පුළුවන්. දැන් මුහුද ගොඩ ගලන එකටත් මිනිස්සු තමයි වගේ කියන්නේ. මිනිස්සු පරිසර දූෂණය කරනවා. එතකොට වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒ ඉහළ ගියාට පස්සේ ග්ලැසියර් ඛාදනය වෙනවා. ග්ලැසියර් ඛාදනය වෙලා ඒ ඔක්කොම ගමන් කරන්නේ මුහුදට. ඊට පස්සේ මුහුද ගොඩ ගලනවා. මුහුද වෙන්ද පාර තිබිච්ච දෙන්න අපිට පාර තියාගන්න බැරි වෙනවා. මොකද මුහුද පාර හරියට ඉඳ ගන්නවා. මොකද ග්ලැසියර් ඛාදනය වීම නිසා මුහුදු ජල මට්ටම් වෙනස් වීමට ලක් වෙනවා. අන්නේ වගේ තත්ත්වයන් වෙන්න පුළුවන්. මේ හැම එකකටම ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරකම්. එතකොට අපි ස්වභාවික පරිසරයත් එක්ක ගනුදෙනු කරනකොට හොඳට මතක තියාගන්න ඕන කුඩා කාලින් ධම්ම ස්වභාවික පරිසරයට හානියක් නොවන ආකාරයට අපි අපේ ජීවිතාව ගත කරන්න. අපි අනිත් අයට උපදෙස් දෙන්නත් එහෙමයි. හැමතිස්සෙම. එතකොට මෙන්න මේ ඒ වගේ තත්ත්ව කීපයක් තමයි මේ තියෙන්නේ. ගම් වතුර, නායෑම්, නියඟ බොහෝ රටවල දකින්න පුළුවන්. අපේ රටේ නම් ගොඩාක්ම තියෙන්නේ ගම් වතුර. නායෑමුත් අපේ බහුලයි. මේ පෙන්වලා තියෙන නායකී අවස්ථාවක් මේ මහා මාර්ගයට පස් කන්දක් කඩන් වැටිලා. අපිත් නායකී අවස්ථා අපි බොහෝ විට කීප විටක්ම අපිට අත්දකින්න හම්බුණා. සමහරට කුණු කඳුත් නායකියා. නිකන් ස්වභාවික කඳු නෙමෙයි. කුණු කඳුත් නාය ගිහිල්ලා
මිනිස්සු මරණයට ලක් වුණා. දැන් ඇත්තම කුණු එකතු වෙන්නේ නැති විදිහට මිනිස්සු කටයුතු කරා නම් ඔච්චර විශාල ප්‍රමාණයෙන් කුණු වර්ගීකරණය කරා නම් කුණු කළමනාකරණය කරා නම් කසල එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මිනිසුන් ක්‍රියාකාරකම් නිසාම ඇතිවෙච්ච තත්ත්වයක් තමයි ඒක. දැන් මේ කඳු කඩා වැටීම් උනත් එහෙමයි. මේවා ගස් කොළන් වලට හානි කරනවා නම් මිනිස්සු ගස් කපලා දානවා නම් මේවා පාංශු කාදනය පොළොව කාදනය වෙන්න ගන්නවා. ඒ පොළොව කාදනය වීම මොකද මේ ඔක්කොම පස් අරව මේවා රදාගෙන තියෙන මේ මූල පද්ධතියෙන් ශාක වල තියෙන. ඒතර ගස් අඩු වුණා කියන්නේ මූල පද්ධතියේ ශක්තිමත් නැහැ. ඒ පස්සේ එවැනි අවස්ථාවලදී මේවා පස් කඳු කඩාගෙන පාරවල් වලට ගෙවල් මතට මිනිසුන්ගේ මතට වැටෙන්න පුළුවන් අවස්ථා සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා අපි වනාන්තර රුක් රෝපණය කියන එක ඉතාම වැදගත් අපිට. ගස් කොළන් ආරක්ෂා කරනවා කියන එක. ඉතින් අපි ඒවා කුඩා කාලේ ඉඳන්ම ඉගෙන ගන්න ඕනේ. මේවා අපේ පද්ධති වලට අපේ හාමුදුරුවෝ කියලා දෙන්න ඕනේ ගස් වවණකේ වැදගත්කම, රුක් රෝපණයේ වැදගත්කම. ඊළඟට තව කාරණයක් කියනවා මෙතන. එතකොට මේ නියගත් අපේ සාමාන්‍ය තත්ත්වයේ අපිට නියඟ ඇති වෙලා තියෙන ලොකු නියඟ නම් අපිට දැනට ඇවිල්ලා නැහැ එහෙම. නමුත් නියඟ තත්ත්වයේදීත් මිනිස්සුන්ට ජලය සම්පූර්ණයෙන්ම නැතුව යන අවස්ථා සිද්ධ වෙනවා. මේ පොළොව පුපුරා ගිහිල්ලා ජලය හිඳිලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ජලය නැති වෙන අවස්ථා වුණත් එන්න පුළුවන්. ඉතින් ජලය සිඳී යාමට හේතුව ගස් කොළන් සුලභ නොවීම. රුක් රෝපණය කිරීම අපි කරන්න ඕනේ. එක ගහක් අපි කපනවා නම් ගස් 100ක්වත් හිටවන්න බලන්න ඕනේ අපි. ඉතින් ඒ වගේ තත්ත්ව ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? ගස් කොළන් කපන්න ගියාට පස්සේ මේ වගේ පොළොව ඉරි තලලා ජලය දුබල මේ සුලභ නැති වෙලා මෙවැනි නියන් තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්ව කිහිපයක් තමයි දක්වලා තියෙන්නේ. ගම් වතුර මේ දක්වලා තියෙන රූප සටහනේ තියෙන හැම එකක්ම ස්වභාවික අහිතකර ආපදා තත්ත්වයන්. එතකොට මේ අනුතුරු ආපදා වලට මුහුණ දීමට සිදුවොත් තමාගේ පවුලේ සමාජිකයන්ට මෙන්ම සමාජයටද විවිධ මට්ටමින් බලපෑම් ඇති වේ. දැන් අපි පවුලක් ගත්තොත් පවුලේ අය සමහරවිට නැති වෙන්න පුළුවන්. එක්ක ඒ අය ආබාධිත තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒකට ඒක පවුලට බරක්. ඊළඟට ඒ අයට උදව් කරන් ඉන්න සමාජයටත් ඒක බරක් වෙනවා. ඉතින් ඒ හින්දා මේවා ඊටාම වැදගත් කාරණා. අපි මේවා හැමතිස්සෙම පුළුවන් තරම් මග හරින්න පුළුවන් ක්‍රමවේද අනුගමනය කළා අපේ ජීවිතය ගත කරන්න ඕනේ. අපි ජීවත් වෙන්න ඕනේ පරිසරයට ඒ වගේ හානියක් නොවන ආකාරයට පරිසරය සංරක්ෂණය වෙන ආකාරයට. ඊළඟ කරුණට ගියොත් ඊළඟ කාරණයට ගියොත් දැන් මේ අපේ තියෙනවා මෙහෙම මේ ආපදා ස්වභාවික ආපදා කළමනාකරන අමාත්‍යාංශයක් තියෙනවා. මේක පිහිටලා තියෙන්නේ විද්‍යාමාවත කොළඹ 7. විද්‍යාමාවතේ තමයි මේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ මේ රූප සටහන පේන්නේ අපේ හාමුදුරන්ට. ඔය ආපදා කළමනාකරන අමාත්‍යාංශය කියලා ගහලා තියෙනවා. දැන් පසුගිය දවසක ඒක රැස්වීමක් තිබුණා. මටත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා ඒ අවස්ථාවට. එතකොට ඒ අවස්ථාවේදී අපි ඔය ආපදා පිළිබඳව කතා කරා ඉන්නේ නිලධාරීන් පිළිබඳව. එතකොට පිරිවෙන් පද්ධතියටත් මේ දැනුවත් කිරීමේ වැඩසටහනක් විදිහට අපි හඳුන්වලා දෙන්න යනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෛකල්පිත අපේ උපදේශක මහත්මයා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ගේ ප්‍රමුඛත්වයෙන් මේ ආපදා කළමනාකරණය පිළිබඳ පිළිවෙන් පද්ධතිය හඳුනා දීමේ වැඩසටහනකුත් ඉදිරියේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ගුරුවරු දැනුවත් කිරීමක්, ශිෂ්‍යයෝ දැනුවත් කිරීමක්, ඊළඟට ආපදා තත්ත්ව වලට මුහුණ දෙන්නේ කොහොමද? ඒවට අවශ්‍ය උපාංග ලබා දීමට ඒ වගේ ලොකු වැඩසටහනකුත් මේ අවස්ථාවේ යනවා. එතකොට මේ ඔක්කොම කළමනාකරණය කරන්නේ මේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ. ওই සුළු සුළු ගන්න නිසා මිනිසුන්ට ඇති වෙන ආපදා, ගම් වතුර තත්ත්ව, මේ වගේ ওই මුහුදු කාදන, මේ වගේ හැම අවස්ථාවකටම මේ මැදිහත් වෙන්නේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ. දැන් පසුගිය දවස්වල අපේ හාමුදුරන්ට මේ දකින්න හම්බුණා මේ දියමන්ති නෞකාවේ ගින්නක්. දැන් අපි මේ අවස්ථාවේ මෙතන හිටියා මේ රැස්වීමේ. ඒතර මේ හිටපු අමාත්‍යාංශයට මේ ආපදා කළමනාකරන අමාත්‍යාංශයේ අදාළ ස්ථානෙට දැනුම් දීමක් ආවා මෙන්න මෙහෙම මේ නැවක් මුහුදේ ගිනි ගන්නවා කියලා. එතකොට ඒ හිටපු නාවික කණ්ඩායමක් එවලේ ශනිකවම ඒ ස්ථාන වලින් පිටත් වෙලා ගිහිල්ලා මේ ගැන හොයලා බලලා මේවට ක්‍රියාත්මක වුණා. එතකොට මේ ආපදා කළමනාකරණයට තමයි මේ ඔක්කොම යටත් වෙලා තියෙන්නේ. මේ ආපදා කළමනාකරණයෙන් තමයි මේ ඔක්කොම මේන්ටේන් කරන්නේ, පාලනය කරන්නේ. එතකොට මේ නැව ගිනිගත් අවස්ථාවල මේ රූප සටහන් කීපයක් තියෙන්නේ. මේක ස්ලයිඩ් එකකට දාන්න බෑ. ගන්න අමාරුයි, දෙන්නේ නැහැ ගන්න. මම මේකයි ඔන්ලයින් පෙන්වන්නේ මේ රූපේ. එතකොට මේව ඔක්කොම කළමනාකරණය කරන්නේ මේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයෙම. එතකොට මේ
එතකොට මේ අමාත්‍යාංශයෙන් ගොඩාක් දේවල් කරනවා මිනිස්සුන්ට ඕනෑම අවස්ථාවක ගිහිල්ලා සාමූහිකව ගිහින් කතා කරලා උදව් ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ අවස්ථාවලදී ඒගොල්ලෝ උදව් කරනවා. ඉතාලම හොඳයි. ඒ අමාත්‍යාංශය ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ විද්‍යාමාවතේ කොළඹ පිහිටලා තියෙන්නේ. ඒ ගැනත් අපේ හාමුදුරුවෝ දැනන් ඉන්න. ඊළඟට ප්‍රථමාධාර. දැන් ප්‍රථමාධාර ගත්තාම දැන් අපි ඔය ආපදාවට ලක් වූවන්ට ඒගොල්ලෝ සමහර අවස්ථාවලදී හදිසි අනතුරු හා ආපදා නිසා අසනීප තත්වයන්ට ලක් වෙනවා. හදිසි අනතුරට හෝ නැත්නම් අසනීප තත්වවලට. මට උදාහරණයක් කියන්න බලන්න හදිසි අනතුරු වලට කීපයක් උදාහරණ අපේ අහන් ඉන්න හාමුදුරුවෝ මම මේ පාඩමට හාමුදුරුවෝ සම්බන්ධ කරගන්න ඕන නිසා ඇහුවේ. නැත්නම් මම කියන්න ඉන්නවා අපේ හාමුදුරුවෝ අහගෙන ඉන්නවනේ. ඉතින් ඒ හින්දා අපේ හාමුදුරුවෝ පොඩ්ඩක් කියන්න බලන්න මේ උදාහරණයක් ඔය හදිසි අනතුරු වලට අවස්ථා කීපයක් අපිට මුහුණ දෙන්න පුළුවන්. සවාහනයේ ගැට්ටිලා. ඔව් වාහනවල වාහන අනතුරු. ඔය ධම්මරතන මූලික ප්‍රවේණය කියන්න පුළුවන්ද? හදිසි අනතුරු අවස්ථා කීපයක් අපිට. දැන් එකක් කිව්වා අර මේ මාර්ග අනතුරු. තව දැන් මම කීපයකුත් මෙතන කිව්වා. ඊට පස්සේ අර සාමාන්‍යයෙන් හදිසි ගින්නකදී හදිසි ගිනි ඇතිවීම යම්කිසි ආයතනයක හදිසි ගින්නක් ඇති වෙන්න පුළුවන්. ඒකත් ඉතින් හදිසි අනතුරක්. සමහරට උඩකින් වැටෙන්න පුළුවන් කෙනෙක්. ඒත් හදිසි අනතුරක් ලක්වීම. ගම් වතුරට මුහුණ දීම. ගම් වතුරට මුහුණ දීම. අන්න ඒ වගේ අවස්ථා ඔක්කොම අපිට මේ ආපදා තත්ත්වේ නිසා ඇතිවෙනා වූ හදිසි අනතුරු. එතකොට ඒ වගේ අවස්ථා කියන්නේ ගම් වතුරත් හරි. ගම් වතුරත් ඒ වගේම තත් මේ කියන්නේ ආපදා තත්ත්වයක් තමයි. ඒ අවස්ථාවකදී අනතුරුත් ඇති වෙන්න පුළුවන්. ඒ වැනි අවස්ථාවකට අනතුරු ඇති වෙන්න පුළුවන්. ඒක ආපදා තත්ත්වයක්. නමුත් ඒ අවස්ථාවකදී අනතුරු ඇති වෙන්න පුළුවන්. හරි? නායමුත් හරි. ඒකත් ආපදා තත්ත්වයකට ඇති වෙන්නා වූ හදිසි අනතුරු සිදු වෙන්න පුළුවන් එවැනි අවස්ථාවකට. ඉතින් ඊට පස්සේ අසනීපයකදී අවට ඇති දෑ ප්‍රයෝජන ගන්න. මම දැන් ප්‍රථමාධාරය කියන්නේ මම මියුට් ඕෆ් කරගන්න අපේ හාමුදුරුවෝ දැන්. මියුට් තුනක් ඔන්ලා තිනවා ශ්‍රී ධම්මදින්න පිරිවෙනයි ශාස්ත්‍රෝදයත් මේ මියුට් කරගන්න පුතේ. හරි. හරි. ඊළඟට බලන්න. එතකොට මේ හදිසි අනතුරකදී හෝ ශාස්ත්‍රෝදය පිරිවෙන හරි. එතකොට හදිසි අනතුරකදී හෝ අසනීපයකදී එතකොට අවට ඇති දෑ ප්‍රයෝජ්‍ය ගනිමින් පිළිගත් න්‍යාය හා ක්‍රමවේදවලට එකඟව මනාව පුහුණුව ලැබුවෙකු විසින් රෝගියාට වෛද්‍ය ආධාර ලබා දෙන තෙක් දෙනු ලබන ආධාරය හෝ සහාය තමයි ප්‍රථමාධාරය කියන්නේ. එතකොට මේක ඇතුලේ ලොකු සංකල්පයක් තියෙනවා, ලොකු දෙයක් තියෙනවා මේක ඇතුලේ. දැන් අපි හිතන්නේ පොඩි දෙයක් කියලා. නමුත් දැන් හදිසි අනතුරකදී හෝ අසනීපයකදී අවට ඇති දේ ප්‍රයෝජන ගනිමින්. දැන් අපි අවට ඇති දේ ප්‍රයෝජන ගන්නවා කියන්නේ සමහර අවස්ථාවලදී අපි බොණ්ඩ මොනවා හරි දෙන්න පුළුවන්. ඒ බොණ්ඩ දුන්න දේ සමහරට මේ ඒ ලෙඩාට එක්කෝ ආසාත්මික වෙලා හෝ ඒක වෙන මොනවා හරි දෙයක් තිබිලා හෝ රෝගියා මරණයටපත් වෙන්න පුළුවන්. ඒකට හරි ප්‍රවේශමෙන් තමයි අපි මේ හදිසි අනතුරු අවස්ථාවකදී ප්‍රථමාධාර දෙන්න ඕනේ කියන එක. සමහර අවස්ථාවලදී ප්‍රථමාධාරය නිසා ලෙඩා අනතුරටපත් වෙච්ච කෙනා මේ යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හරිම වැදගත් මේ අපි මේ ගැන දැනගෙන ඉන්න ඕනේ විශේෂයෙන්. එතන මේ අවට ඇති දෑ ප්‍රයෝජන ගනිමින් කිව්වහම හැමදේම අපිට ගන්න බෑ. අපිට හැමදේම ප්‍රයෝජන අරගෙන ඕක කරන්න බෑ. ඒවට ගැළපෙන දේවල් තමයි ගන්න ඕන. ගැළපෙන දේවල් ඔය ශාස්ත්‍රෝදේ පිරිනවන මොනවා හරි අහුවද? ඔය මේ මියුට් එක ඕෆ් කරගන්න ශාස්ත්‍රෝදේ මහ පිරිවෙන. හරි. එතකොට මේ පිළිගත් ක්‍රමවේද අනුව න්‍යාය හා ක්‍රමවේද වලට. එතකොට මේ න්‍යාය කියන එකෙන් අදහස් කරන්නේ මේවා කරන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒවා ඉගෙනගෙන ඒවා ගැන පුහුණු වෙලා තියෙන්න ඕන. ඒ පුහුණුව ලැබුවා එක විසින් තමයි මේ රෝගියාට වෛද්‍ය ආධාර ලබා දෙන තෙක්. කියන්නේ වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන තෙක් මොකද කරන්න ඕන? ඒ රෝගියා මරණයටපත් වෙන්නේ නැතුව එයාට ඒ දින තවත් උස්සන්න වෙන්නේ නැති වෙන්න බේර ගන්න එකට අපි කියනවනේ මොකද්ද ප්‍රථමාධාරය. වෛද්‍ය ආධාර ලැබෙන තෙක් වෛද්‍යවරයෙක් ගාවට ගෙනියනකම් කරන දේවල් තමයි මේ ප්‍රථමාධාරය කියන්නේ. එතකොට ඒක පුහුණුවක් තියෙනවනේ. පුහුණුව නැතුව ඉතින් ඒක අපිට කරන්න බෑ. එතකොට ඒ සහායයට අපි කියනවා මොකද්ද ප්‍රථමාධාරය. එතකොට අපිට මේ වගේ ප්‍රථමාධාර පෙට්ටියක් නම් පිරිවෙනක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් බොක්ස් එකක් තියාගන්න පුළුවන්. ප්‍රථමාධාරය
පිරිවෙනකට නම් අපිට මේවා එකක් පවත්වාගෙන යන්න පුළුවන්. හදිසි අවස්ථාවකදී තුවාලයක් වෙච්ච අවස්ථාවකදී කෙනෙක් කලන් දාලා වැටිච්ච අවස්ථාවකදී ඔය පෙනඩෝල් ඩිස්ප්‍රින් ටිකක් ඊළඟට මේ ග්‍රෝස් බැන්ඩේජ් ටිකක් ඒ වගේ දේවල් මේකේ දාලා තියාගන්න පුළුවන් අපිට ඒ අවස්ථාවවලදී ප්‍රථමාධාරය දීම සඳහා ගන්න. එතකොට මේකට මනාව පුහුණුවක් තියෙන්න ඕන. ඊළඟට රෝගියාගේ රෝගී තත්ත්වය හඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම හඳුනගෙන තමයි ප්‍රථමාධාරය අපි දිය යුත්තේ. නැත්තම් රෝගියා දැන් සමහර අවස්ථාවලදී රෝගීන් අපි දකිනවා මේ ස්පිතාලට ගෙනියනකොට මැරලා. අපි දැන් උණුතරන් අහනවා අපි ප්‍රවෘත්ති කියනවා රෝගියා රෝහලට ගෙනියනකොටම මිය ගොස් ඇත. ඒ සමහර අවස්ථාවලදී එහෙම වෙන්නේ ප්‍රථමාධාරය නොදැනීම. අපි හිතමු සුෂුම්නාවට හානි වෙච්ච කෙනෙක් අපි ගෙනියනවා. සුෂුම්නාවට හානි වෙච්ච කෙනෙක් අපි දෙපැත්තෙන් මෙහෙම උස්සලා අරගෙන ත්‍රිවිල් එක හරි මොකක් හරි දාගෙන ගෙනියනවා. එහෙම ගෙනියන්න බෑ. ඒ අය ඒ වගේ කෙනෙක් ගෙනියන්න ඕනේ ලෑල්ලක තියලා හොල්ලන්නේ නැතුව ලෑල්ලට ගණ්ඩත් උනේ හරි ප්‍රවේශමින් එහෙම අරගෙන ලෑල්ලක් මත තියලා තමයි ගෙනියන්න ඕනේ. නැත්තම් සුෂුම්නාව තවත් කැඩලා යන්න පුළුවන් ස්නායු. එතකොට ආබාධිත තත්ත්වය ඇති වෙනවා. ඒකතන ඉන්න වෙනවා නැත්තම් මරණයටපත් වෙන්න වෙනවා. එතකොට ප්‍රථමාධාරය කියන එක ඉතාම වැදගත් දෙයක්. මේ ගැන හොඳටම අපේ හාමුදුරුවෝ දැනගන්න ඕනේ. හදිසි අවස්ථාවකදී කෙනෙක් බේර ගන්න. ඊළඟට ඔන්න ප්‍රථමාධාරය ලබා දීමේ අරමුණු. ඇයි අපි මේ ප්‍රථමාධාරය දෙන්නේ? මොකටද? ප්‍රථමාධාරය කියන එක දෙන්නේ ඇයි අපි? ඒතර ප්‍රථමාධාරය ලබා දීමේ අරමුණු තමයි එකක් චුට්ටක් ඉන්න ප්‍රථමාධාරය ලබා දීමේ අරමුණු තමයි ජීවිතේ බේරා ගැනීම. රෝගියා ඒ රෝගී අවස්ථාවට පත් වෙච්ච එකෙන් බේර ගන්න. එකම ඒකායන පරමාර්ථය අපේ ඒකයි. ඒකායන පරමාර්ථය අපි එයාගේ ජීවිතේ බේර ගන්න එක. ඊළඟට එයා ඉන්න රෝගී තත්වයෙන් එයාව සුව තත්වයට පත් කිරීම. එයාව සුවය පහසු කිරීම. එයාට අපි කියමු තියෙන්නේ පොඩි තත්වයක්. අපි හිතමු එයාට කලන්තයක් හැදිලා තියෙනවා. එතකොට එයාට අපි වතුර ටිකක් පොඩ්ඩක් මුණ මේ පිහදාලා පවන් ටිකක් ගහලා ඒ අවස්ථාවෙන් එයාව අපි මුදව ගන්නවා. එතකොට සුවය පහසු කරනවා. දැන් වෙන අසනීප වලට නම් මේවා ප්‍රථමාධාර දෙන්න ඕන විදිහ තව පසුව අපේ හාමුදුරු මේ පාඩම් වලදී ඉගෙන ගන්නවා. ඒතර පළවෙනි දේ තමයි ජීවිතේ බේරා ගැනීම. ඊළඟ සුවය පහසු කිරීම. ඒ තියෙන රෝගී තත්වයෙන් එයා මුදවා ගැනීම පහසු කර ගැනීම. රෝගී තත්වයේ අසාධ්‍ය වීම වළක්වා ගැනීම. දැන් අපිට ලොකු ලේ ගන්න තුවාලයක් තියෙනවා. හොඳටම ලේ යනවා. සමහරට ජීවිතේට හානි වෙන්නත් පුළුවන් ලේ ටික ඔක්කොම ගිහිල්ල ඉවරලා. අපි ඒකෙන් වළක්ව ගන්න මොකද කරන්නේ? ඒ ලේ යන එක ටක් ගාලා අපි නතර කරන්න ක්‍රමවේද යොදනවා. අපි එක බැන්ඩේජ් එකක් තියලා බඳිනවා. ඒ වගේ දේවල් අපි කරනවා. ඒකට අසාධ්‍ය තත්වයට වීම වළක්වන එකත් අපි කරනවා. ඊළඟ අනතුරු පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම. අපි ටක් ගාලා රෝගියාව ගිලන් රථයක නංවාගෙන වෛද්‍යවරයා ගාවට එක්කන් යන්න ඕනේ. ඒක තමයි කර යුතු පළමුවම දේ. ඊළඟට කර යුතු දේ. ඒතර හදිසි අනතුරු පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම කියන්නේ එකයි ඒ කියන්නේ. ඉතින් කියන්න ඕනේ මෙයාට මෙන්න මෙහෙම දෙයක් වුණා මේකයි වුණේ කියලා වෛද්‍යවරයා දැනුවත් කරලා පස්සේ හොස්පිටල් එකට ස්පිතාලයට ගෙනිච්චට පස්සේ අවශ්‍ය ඔක්කොම දේවල් ඒ තින් වල තියෙනවා. එතෙන්දී රෝගියාව මරණයෙන් ගලවාගෙන ජීවිතේ බේර ගන්න පුළුවන් තත්ත්වය උදා වෙනවා. එතකොට ප්‍රථමාධාරය ලබා දීමෙන් අපේක්ෂා කරන ප්‍රධාන පරමාර්ථය වන්නේ රෝගියාගේ ජීවිතේ බේරා ගැනීම. ඒතර මේකේ ප්‍රධානම පරමාර්ථය ඇහුවොත් මතක තියාගන්න ඕනේ ජීවිතේ බේරා ගැනීම, සුවය පහසු කිරීම, රෝගී තත්ත්වය අසාධ්‍ය වීම වළක්වා ගැනීම, අනතුරු පිළිබඳ රෝගියා දැනුවත් කිරීම කියලා මේ හතරම තියෙනවා. නමුත් ප්‍රධාන පරමාර්ථය ඇහුවොත් ප්‍රශ්නයකදී මොකද්ද? ජීවිතේ බේරා ගැනීම තමයි ප්‍රධාන පරමාර්ථය. එතකොට මේ සඳහා කටයුතු කිරීමේදී පහ සඳහන් පිළිවෙත් අනුගමනය කළ යුතුයි. මෙන්න මේවා අපි කරන්න ඕනේ. මොනවද කරන්න ඕනේ? රෝගියාට ප්‍රථමාධාර ලබා දෙනකොට මෙන්න මේ දේවල් අපි කරන්න ඕනේ. එකක් තමයි රෝගියාව අපි බලලා දැන් ඔන්න රෝගියෙක් ඉන්නවා. එයාගේ ශ්වසන මාර්ගය විවෘත කර ශ්වසනය පහසු කිරීම. දැන් සමහර අවස්ථාවලදී ඉන්නවා මේ රෝගියෙක් වැටිලා මේ මුණ මොකක් හරි එයාගේ තියෙන එකකින් වැහිලා. එයාට හුස්ම ගන්න විදිහක් නැහැ. ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ එයාට හුස්ම ගන්න පුළුවන් විදිහට මේ ශ්වසන මාර්ගය විවෘත කරන එක. සමහරට නහය මොන හරි හිර වෙලා. එතකොට අපි ඒක හුස්ම ගන්න පුළුවන් පහසු ක්‍රමයක් ඇති කරන්න ඕන. ඒකයි ශ්වසන මාර්ගය විවෘත කර ශ්වසනය පහසු කරවීම කියන්නේ. මුලින්ම බලන්න ඕනේ මෙයාම හුස්ම ගන්නවද කියලා. හුස්ම ගන්න නැත්නම් ඔක්කොම ඉවරයි. එතනින් මෙයාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. මොකද මේ මොළයට
අනිකුත් පද්ධතීන් වලට ඔක්සිජන් නැතුව ගියොත් එහෙම ඉතා කුඩා වේලාවක් හරි ඒ අය මරණයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි ඉස්සෙල්ලම හොයලා බලන්න ඕනේ මෙයා හුස්ම ගන්නවද කියන එක. ඉතින් ඔන්න ශ්වසන මාර්ගයේ විවෘත කර ශ්වසනය පහසු කිරීම. ශ්වසනය සිදු නොවේ නම් පපු තෙරපු මහා කෘත්‍රිම ශ්වසනය ආරම්භ කිරීම. දැන් ඔන්න එයා හුස්ම ගන්න නැත්තම් අපිට හුස්ම ගන්නවද නැද්ද කියලා අපිට නිකන් මේ ලං කරලා බැලුවාම නහය ගාවට මෙහෙම අත තියලා දැම්මහම මෙහෙම අපිට වායු නිකන් දැනෙනවා හුස්ම ඉහළ පහළ යනවද නැද්ද කියන එක. ඊළඟට පපුවත් ඉහළ පහළ යනවා අපිට දැනෙනවා. ශ්වසනය සිදු නොවේ නම් මොකද කරන්නේ? පපු තෙරපු මහා කෘත්‍රිම ශ්වසනය ආරම්භ කිරීම. පපු තෙරපුම කියන එක අපි පස්සේ මේ පාඩමේදී ඉදිරියේදී කතා කරනවා. අපි පපු තෙරපුම් ලබා දෙනවා. ඊළඟට පපු තෙරපුම් කිහිපයක් ලබා දීලා තමයි කෘත්‍රිම ශ්වසනය ආරම්භ කරන්නේ. ඒතර ඒවා අපි මේ පාඩමේ ඉදිරියේදී අපි කතා කරනවා. දැනට මතක තියාගන්න කරන දේ තමයි ශ්වසනය සිදු වෙනවද කියලා බලලා පපු තෙරපුම මහා කෘත්‍රිම ශ්වසනය ආරම්භ කරනවා. ඊළඟට එම ක්‍රියාවලිය වෛද්‍යාධාර ලැබෙන තෙක් පවත්වාගෙන යාම තමයි අපි කරන්නේ. අපි රෝගියා ඇම්බියුලන්ස් එකක දාගෙන යනවා නම් ගිලන් රථයක දාගෙන යනවා නම් රෝගියා එතෙන්ට එක්කන් යනකම් අපි ওই දේ කරන්න ඕනේ. එයා හුස්ම ගන්නකම්ම ওই දේ අපි කරන්න බලන්න ඕනේ සෑහෙන වෙලාවක්. ඒ අවස්ථාවවලදී මේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආපහු ක්‍රියාත්මක වෙලා රෝගියාට හුස්ම ගැනීමේ පහසුව ඇති වෙන්න පුළුවන්. එතකොට ලේ ගැලීම පාලනය කිරීම. ලේ යන තුවාලයක් තියෙනවා නම් එහෙම මොකද මේ හදිසියට අනතුරු වලට ලක්වීම නිසා අස්ථි බෙදිලා පටක මේ හැම හිම ඉරිලා ලේ යනේව තියෙනවා නම් ඒවට ගැලීම පාලනය කිරීම කළ යුතු වෙනවා. ඊළඟට ඕනෑම අනතුරු අවස්ථාවකදී රෝගියාගේ සුවය පහසු කිරීම සඳහා ඔබ නිවැරදි කළ යුතු නිවැරදිව කටයුතු කළ යුතු ආකාරය තමයි මේ තියෙන්නේ. ඕනෑම හදිසි අනතුරකදී මෙන්න මෙහෙමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. රෝගියාගේ සුවය පහසු කරන්න මෙන්න මේ විදිහට අපි කරන්න. මොකද කරන්න ඕනේ? රෝගියාගේ බිය දුරු කිරීම. ඉස්සෙල්ලාම ලෙඩාගේ සනසන්න ඕනේ. බය වෙන්න එපා. මුකුත් ප්‍රශ්නයක් නැහැ. අපිට මේක ඔයාගේ බේර ගන්න පුළුවන්. හොස්පිටල් එකට ගෙනියන්න පහසුකම් තියෙනවා කියලා. එයාගේ බිය රෝගියාගේ බිය දුරු කරන එක ඉස්සෙල්ලාම කරන්න ඕනේ. ඒතර අනතුරු අවස්ථාවකදී රෝගියා බියටපත් වෙන සාමාන්‍ය තත්වයක්. සාමාන්‍යයෙන් සමහර අය ඉන්නවා ලේ යනවා දැක්ක ගමන් කලන්තය හැදෙනවා. එහෙම අය පුද්ගලයෝ අපිට මුණ ගැහෙනවා. ලේ දැක්ක ගමන් කලන්තය හැදෙනවා. ඉතින් ඒ හින්දා ඒ වගේ අය ඉස්සෙල්ලාම සනසන්න ඕනේ. ඊට පස්සේ ඔහු පත්වෙච්ච තත්ත්වයේ පැහැදිලි කරමින් බිය දුරු කරන්න ඕනේ. මේක ලොකු දෙයක් නෙමෙයි තියෙන්නේ. මේකට අපිට ප්‍රතිකාර ගන්න පුළුවන්. අපි වෛද්‍ය මේ ස්පිරිතාලයකට යන් කියලා යව ඔන්න එක්කන් යනවා. ඉස්සෙල්ලාම කරන්නේ බිය දුරු කරන එක. එයාගේ බිය දුරු කරන එකයි කරන්නේ. ඊළඟට වේදනාව අඩු කිරීම හා අපහසුතාව මගහැරීම. එයාගේ තියෙන වේදනාව අඩු කරනවා. දැන් අපි හිතමු බෙල්ලේ මොකක් හරි එකකින් හිර වෙලා තියෙන්නේ. බෙල්ල තද වෙලා තියෙන්නේ දැන්. ලොකු වේදනාවක්. එහෙම නැත්නම් මේ මොනවා හරි තැනකින් මොකක් හරි එතිලා තද වෙලා තියෙන නිසා අපි ඒවා කපලා අහක් කරලා ඔන්න වේදනාව අඩු කිරීම සහ අපහසුතාව මගහරිනවා. ඊළඟට අනතුරු නිසා රෝගියාට සිදුවන වේදනාවම කිරීම සඳහා කටයුතු කළේ. එනම් ලේ ගන්න තුවාල තියෙනවා නම් ඒවා ඍජු පීඩන යොදා සැරහුම් යෙදීම. ඒවා අපි සැරහුම් කියන එක මම ඊළඟට මේකේ පෙන්නනවා මොනවද මේ කියන්නේ කියලා. අපි අර බෑන්ඩේජ් වලින් ඔතන එකට තමයි අපි කියන්නේ සැරහුම් කියලා. එතකොට මේ ටිකක් තද කරලා සමහර තැන් වල ලේ ගන්න එක අඩු කරන්න අපි සමහරලාට ටිකක් තද කරලා බඳින්න වෙනවා. ඒකයි ඍජු පීඩන කියලා කියලා තියෙන්නේ. ඒ වගේ සැරහුම් යොදලා මේ ලේ ගන්න තුවාල වගේ ඒවා නතර කරන්න ඕනේ මුලින්ම. බග්න සිදු වෙලා තියෙනවා නම් බග්න සිදු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ කැඩීම් සිදු වෙලා තියෙනවා නම් ඒවා සෙලවීම අවම කිරීමට කටයුතු කිරීම. මොනවා හරි පතුරක් තියලා බඳින්න පුළුවන්. සමහර අවස්ථාවකදී හොස්පිටාලයකට ගෙනියනකම් එතකොට හුඟක් කරන්නේ මේ අතක් වගේ නම් මෙහෙම කැඩුනහම මේවා පතුරක් තියලා අපි බැඳලා ස්පිරිතාලයකට ගෙනියන්න ඕනේ. පොඩි පටි කෑල්ලක් තියලා නිකන් උතාගෙන ස්පිරිතාලයට ගෙනියනවා. ඊට පස්සේ එහිදී මේ නියමිත ක්‍රමවේද අනුගමනය කළා වෛද්‍යවරයෙකුට ප්‍රතිකාර කරනවා. ඊළඟට රෝගියා සුදුසු ඉරියව්වක තැබීම. අර මම දැන් ඉස්සෙල්ලා කො සුෂුම්නාවට වගේ අපි හිතමු කෙනෙක් අපිට කියනවා එයා හදිසි අන්තරට පත්ලා තියෙන මට නම් නැගිට ගන්නවත් බෑ වගේ තමයි දැනෙන්නේ කියලා. එතකොට අපි දැන් දැනගන්න ඕනේ මෙයාට සුෂුම්නාවට හානියක් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි කරන්නේ අර ලෑල්ලක් මත යාව ඊටාම ප්‍රවේශමෙන් තියලා ලෑල්ල පිටින් තමයි අපි ගෙනියන්න ඕනේ ස්පිරිතාලයට. නැගිටලා ඇවිද්දලා නැගිටලා වාඩිලක කරලා ගෙනියන්න හොඳ නෑ. හෘදයාබාධයට පත් වෙච්ච කෙනෙකුත් එහෙමයි. ටක් ගාලා රෝද පුටුවක වාඩි කරලා තමයි ගෙනියන්න ඕනේ. ඇවිදගෙන ගෙනියන්න හොඳ නැහැ. ඉතින් ඒ වගේ ඒකයි රෝගියා සුදුසු ඉරියව්වක තැබීම කළ යුතුයි කියලා කියන්නේ. ඊළඟ රෝගියා තුළ විශ්වාසය ගොඩනැගීම. අනතුරුපත් වූ අය තුළ අනතුරු නිසා ඔහුට සිදුවී ඇති තත්ත්වයේ බරපතල නොවන බවත් ඉක්මනින් සුවය ලබා ගත හැකි බව තුන් තුළ විශ්වාසය ගොඩනගන්න ඕනේ. මේ බය වෙන්න එපා පොඩි දෙයක් වෙලා තියෙන්නේ. ඔක ඉක්මනට හොඳ වෙයි අපි වෛද්‍යවරයෙක් ගාවට යමු කියලා. අන්න එයාගේ තියෙන බරපතල තත්ත්වයක් තිබ්බත් එයාට අපි ඒක මේ ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක අපි ඒ ගැන දැනගෙන අපි ඉක්මනට යාව
රෝගියාව වෛද්‍යවරයා ගාවට යොමු කරන එකයි අපි ඉස්සෙල්ලාම කරන්න ඕන. යන්න මම දැක්කුවා මේකේ සැරහුම් කියලා එකක් තියෙනවා කියලා. සැරහුම් කියන්නේ මොනවද කියන එක. සැරහුම් කියන්නේ මොනවද? එතකොට මේ සමහර අවස්ථාවලදී මේ දැන් තුවාල මේ ලේ ගන්න තුවාල එහෙම තියෙනවා. එහෙම නැත්නම් මේ සමහර අවස්ථාවලදී බග්න සිදුවෙච්ච අවස්ථා තියෙනවා. එතකොට ඒවා තවදුරටත් ඒවා මේ තුවාලයෙන් ලේ ගන්න එක නතර කරන්න නැත්නම් තවදුරටත් ඒවට හානි වීම වළක්වන්න ඒවා සුව කිරීමට යොදා ගන්නා වූ මෙන්න මේ වගේ බැන්ඩේජ් මේ පටි වලට අපි කියනවා මොනවද? සැරහුමක් කියලා. ඒ සැරහුම් යොදලා කෙලින්ම අර තියෙන තත්වයේ අසාධ්‍ය තත්ත්වයටපත් වීම අපි වළක්වනවා. වෙලුම් පටි බැන්ඩේජ්. මේවා වෙලුම් පටි මේ තියෙන්නේ. ඒතර වෙලුම් පටි බැන්ඩේජ් කියන ඒවා. ඒතර ඒවා අපි අරගෙන මොකද කරන්නේ? තුවාල හෝ අර අස්ථි භග්න වගේ වෙච්ච ස්ථාන වෙලීම. තවදුරටත් ඒක හානි වීම වැළැක්වීමට භාවිතා කරන මේවට අපි කියනවා සැරහුම් කියලා. අන්නේ සැරහුම් භාවිතා කරලා අපිට පුළුවන් ඒ අසාධ්‍ය තත්වයටපත් වෙච්ච එක අඩු කරන්න. වෛද්‍ය ආධාර ලබා දෙන තෙක් මේවා පාවිච්චි කරලා අපිට රෝගියාව වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න. අන්න මේවට අපි කියනවා මොනවද? සැරහුම් කියලා. සැරහුම් කියන්නේ මේවට. ඩ්‍රෙසින් කියලා කියන්නේ. එතකොට ඕවා පාවිච්චි කරලා අපිට ඒවා කරන්න පුළුවන්. ඊළඟට මේ ස්ලයිඩ් එක පොඩි මාරු වීමක් වෙලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ ස්ලයිඩ් එක මෙතෙන්ට එන්න ඕන. මේක තමයි ඊළඟට එන්න ඕන. අපි මෙතන කතා කරලා හිටියේ. ඒතකොට ඊට පස්සේ කාරණාව තමයි මේ තියෙන්නේ. පොඩි ස්ලයිඩ් එකේ හැම වීමක් වෙලා තියෙනවා. ඒතකොට අපි කතා කරමින් හිටියේ සුවය පහසු කිරීම සඳහා රෝගියාගේ සුවය පහසු කිරීම සඳහා නිවැරදිව ක්‍රියා කළ යුතු ආකාරය. ඒකේ තව කාරණා දෙකක් තියෙනවා. මේක පෙළ පොතේ 112 පිටුවේ පොඩ්ඩක් බලන්න අපේ හාමුදුරුවෝ. ඒ ස්ලයිඩ් එක පොඩි මාරු වීමක් තියෙනවා. මම ඒක දැන් නිවැරදි කරා. ඒතර රෝගියාට කාරුණික වීම. අනතුරටපත් වෙන ඕනෑම පුද්ගලයෙකු සාමාන්‍ය තත්ත්වයේ පසු වෙන්නේ නැහැ. අනතුරක් වෙච්ච ගමන් එයා බය වෙනවා, කේන්ති යනවා එයාට. නොරිස්සුම ඇති වෙනවා. එතකොට ඒ වගේ තත්ත්වවලට එයා ප්‍රතිචාර නොරිස්සුම යනාදී තත්වයන්ගෙන් එයා ප්‍රතිචාර දක්වන්න පුළුවන් අපිට සමහර අවස්ථාවක. ඉතින් ඒ හින්දා මොකද කරන්නේ? අපි ඒ අවස්ථාවේදී යාට කාරුණිකව කරුණාවෙන් කටයුතු කරන්න ඕනේ. යාට ඒකයි කරන්න ඕනේ. ඊළඟට රෝගියාගේ උණුසුම සීතල හා තෙත් බවෙන් ආරක්ෂා කිරීම. දැන් අනතුරට මුහුණ දුන් පුද්ගලයෙකු සමහර අවස්ථාවලදී ඇඟ ගොඩාක් උණුසුම් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ගොඩාක් සීතල වෙන්න පුළුවන්. එතකොට අපි ප්‍රථමාද නිර්ධාර දෙනකොට මොකද කරන්න ඕනේ? දැන් අපි කියමු පිළිසිච්ච එක්කෙනෙක් නම් උඟාක ඇඟ රත් වෙලා තියෙනවා නම් එයාගේ ඇඟ සිසිල් කරන එකයි කරන්න ඕනේ. උඟාක් සීතල වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයාගේ ඇඟ උණුසුම් කිරීමට ක්‍රමයක් තමයි යොදන්න ඕනේ. මේ එකයි කියලා තියෙන්නේ. ප්‍රථමාදාර ලබා දෙන්නා ඔහු එම තත්ත්වෙන් මුදවාලීමට කටයුතු කළ යුතුයි. නම් ශාරීරික උණුසුම ඉහළ ගොස් ඇතිනම් සිසිල් කිරීමද සිසිල් බවට පැත් නැත්නම් උණුසුම් කිරීමටද කටයුතු කළ යුතු වේ. එතකොට මතක තියාගන්න ඕන ඇඟ උණුසුම් වෙලා තියෙනවා නම් සිසිල් කරන්න ඕනේ. සිසිල් වෙලා තියෙනවා නම් ඇඟ උණුසුම් කිරීමේ උපක්‍රම. ඒ කියන්නේ අපි උණුසුම් ඇඳුමක් අඳින්න දෙන එක ඒ වගේ දෙයක් අපි කරන්න ඕන. ඒකයි කියන්නේ. එතකොට අපි මේක කතා කරා. මේ ස්ලයිඩ් එක මාරුලා තිබුණේ. ඊළඟට අපි යමු. ඊළඟට ප්‍රථමාදාර කරුවෙකුගේ වගකීම සහ කාර්යභාරය. මේකත් 112 පිටුවේ තියෙන මේ ඒ තියෙන කාරණමයි තියෙන්නේ. මොකද මේ පාඩම මම කරන්න නෙමෙයි අද හිටියේ වෙන ගුරුවරයෙකුට බාර දීලා තිබ්බේ. ඒ ගුරුවරයා හදිසියෙම අසනීප වෙලා කියලා ඊයේ මට දැනුම් දුන්නා. එතකොට මම මේකට සූදානම් වෙලා තිබුණේ නැහැ. නමුත් මම ටක් ගාලා පාඩම ඊයේ සකස් කරගත්තා. අපේ හැමෝටම උගන්වන්න ඕන නිසා මේ ඉතා ඉක්මනින් සකස් කරගත්ත හින්දා මට අර අලුත් තුරුතුරු මේකට එකතු කරන්න බැරුණා. මොකද ඒ ගුරුවරු මට වේලාසින් දැනුම් දුන්නේ නැහැ මේක කරන්න බෑ කියන එක. ඉතින් ඒ හින්දා තමයි මම මේ පොතේ තියෙන කාරණා ටික තමයි මේකට ගොඩක් දාන්න සිද්ධ වුණේ. මොකද ඊයේ ගොඩක් රැ වෙලා තමයි මට මේ පණිවිඩය ලැබුණේ. ඒතර ප්‍රථමාදාර කරුගේ වගකීම සහ කාර්යභාරය. එතකොට අනතුරු අවස්ථාවකදී ප්‍රථමාදාර ලබා දෙන්නුගේ අපේක්ෂිත අරමුණු ඉටුවනසේ කටයුතු කිරීම ඔහුගේ කාර්ය වේ. ඒතර මේ ප්‍රථමාදාර ලබා දෙන්න කරන්න ඕනේ අර එයාගේ අපේක්ෂා. දැන් ප්‍රථමාදාරය දෙන පුද්ගලයා අනතුරටපත් වෙච්ච එක්කෙනා පිළිබඳව එයාට අවශ්‍ය දේ අපි කරලා දෙන්න ඕනේ. ඒතකොට අපි එහෙම කරන්න මොනවද අපි කරන්න ඕනේ?
ප්‍රථමාධාර දෙන කෙනා මොනවද කරන්නේ? ප්‍රථමාධාර කරුවක මොනවද කරන්න ඕනේ කියලා බලන්න මේ තියෙන්නේ. කලබල නොවෙන්න ඕනේ. අපි කියමු කෙනෙක් තුවාලලා ලේ ගන්නවා. අපි කෑ ගහලා අපි අඬලා අපි එහෙම දුවලා අපි කලබල වෙලා හරියන්නේ නැහැ. අපි කලබල නොවිය යුතුයි. අපි ඉස්සෙල්ලාම අපි කලබල නොවී ඉන්න ඕනේ එයා බේර ගන්න. නැත්තම් අපි කලබල වෙනවා නම් එහෙම මොකද්ද? එයාට ප්‍රථමාධාර දෙන්න හම්බ වෙන්නේ අපිට ප්‍රථමාධාර දෙන්න වෙනවා අපිට සමහර විට. අපි කලබල වුණොත් එහෙම. එඳ අපි කලබල නොවිය යුතුයි. තමාට අනුතරක් සිදුවන නොවන අයුරින් ඉක්මනින් හා ආරක්ෂාකාරීව තත්ත්වය වටහා ගත යුතුයි. දැන් අපි හිතමු කෙනෙක් ඉන්නවා කරන්ට් එකක් වැදිලා වැටිලා. එයාගේ ඇඟාව වයර් එකකුත් තියෙනවා. අපි ගිහිල්ලා කෙලින්ම වයර් එක අල්ලලා අහක් කරලා යව අපි අර කරන්නේ නේද? නේ අපි එහෙම යන්නේ. අපි එහෙම කිව්වොත් අපිට අනුතුරක් ඇති වෙන්න පුළුවන්. අපි එතකොට ආරක්ෂාකාරී වෙනවා. අපි ඉස්සෙල්ලාම හොයලා බලන්න මෙයා වැටිලා ඉන්නේ මොකක් නිසාද? මේ අපි කරන්ට් එක වැදිච්ච කෙනෙක් මේ වයර් එක කොහෙන් ඉඳන් දෙන්නේ? මේකේ කොතනින්ද මේකට ලැබෙන විදුලි සැපයීම විසන්ධි කරන්නේ කොහෙන්ද? අපි ඒව හොයලා බලන්න ඕන. අපි ඒව ගැන හොයලා බලලා තමයි එහෙම කරන්න ඕනේ. එතකොට හදිසි අනුතුරක් මේ Tamanට අනුතුරක් නොවන අයුරින් තමයි ඒ ගැන වටහාගෙන තමයි අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. සමහර අවස්ථාවලදී සමහර අයගේ ලේ ගන්න තුවාල තියෙන්න පුළුවන්. එතකොට ඒ ලේ අපේ ඇඟේ ගා ගන්නත් හොඳ නැහැ. අපි එයාට උදව් කරන්න යනවා කියලා අපි එයාගේ ඇඟේ තියෙන අපි ඇඟේ ලේ ගාගෙන අපේ තුවාල වල ගා ගන්න අපේ ඇඟේ ගා ගන්න අපි කරන්නේ නැහැ එහෙම. එහෙම කරගත්තොත් අපිට ආරක්ෂාකාරී වෙන්නේ නැහැ. අපි සමහරවිට අපි දන්නේ නැති පුද්ගලයෙකුනේ අපි මේ අනුතුරෙන් බේර ගන්න හදන්නේ. එතකොට එයාගේ තියෙන මේ ඔය රුධිරය, කෙල්ල, සොට්ටු, සෙම ඒවා අපේ ඇඟේ ගා ගන්න නැහැ. ඒකට සමහරට එයාට වෙන රෝග තත්ත්වයක් තියෙනවා නම් ඒවත් අපිට බෝ වෙන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් විදිහට මේ රෝගියාගේ ලේ අපේ ශරීරයේ ගෑවිලා අපේ ඇඟේ ගෑවිලා අපිට ශරීරගත වුණා කියලා ලේ. එයාට අපි කිව්ව AIDS තියෙනවා කියලා. මට AIDS හැදෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මතක තියාගන්න ඕනේ අනුතරකින් තව කෙනෙක් බේර ගන්න යනවා නම් තමන්ගේ ආරක්ෂාකාරී තත්ත්වයට වටහාගෙන කටයුතු කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ මොකද? අපි අනුතර පච්චෙක් කෙනා බේර ගන්න ගිහිල්ලා අපි ඊට වැඩි අනුතරකට ලක් වෙනවා. ඉතින් අන්න එහෙම තත්ත්ව ඇති වෙන අවස්ථා තියෙනවා. දැන් කරන්ට් එක වැදිච්ච අවස්ථාවෙත් ඒ වගේමයි. ඒ වයර් එක අපි අතින් අල්ලහක් කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම මේක විසන්ධි කරන්න ඕනේ ගිහිල්ලා. විදුලිය සැපෙමු කොහෙද තියෙන්නේ කියලා බලලා. ඊළඟට තමයි අපි එතෙන්ට ඊළඟට යන්න ඕනේ. නැත්නම් අපි කෙලින්ම ගිහිල්ලා වයර් එක අරන් දාන්න ගියොත් අපිට කරන්ට් එක වදින්න පුළුවන්. ඒව අරන් දානවා ප්ලාස්ටික් වගේ බටයක් පාවිච්චි කරලා වයර් එක අහක් කරන්න ඕනේ. මොකද කරන්ට් එක ගමන් කරන්නේ නැහැ නේ ප්ලාස්ටික් දෙක. ලී උනත් එතන සමහර අවස්ථාවලදී ලී හරහා තෙත තිබුණොත් ලීයේ මේ අපිට විදුලිය ගමන් කරලා අපිටත් හානියක් සිද්ධ වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම බලන්නේ අපේ ආරක්ෂාව. ඊළඟට රෝගියාගේ ආරක්ෂාවට අපි මොනවද කරන්න ඕනේ කියලා එකයි බලන්න ඕනේ. ඊළඟට අනුතර අවට සිටින පුද්ගලයන් අනුතරින් ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක විය යුතුයි. අපි හිතමු එක්කෙනෙක් ලොකු අනුතරකට පත් වෙලා ඉන්නවා. තවත් පිරිසක් සුළු සුළු අනුතර වලට පත් වෙලා ඉන්නවා. අවට සිටින පුද්ගලයන් අනුතරින් ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක විය යුතුයි. දැන් ගින්නක් හටගෙන තිනවා. ගින්නෙන් එක්කෙනෙක් හොඳටම තුවාලලා තිනවා. අනිත් අයත් ඉන්නවා එයාට. අපි හිතමු ගින්නෙන් පුපුරලා ගින්න ඇවිල්ලා ගමන් එක එක දේවල් පුපුරලා විසි වෙනවා. එතකොට ඉතින් අනිත් අයට අපිට අග්ගාලා ඒගොල්ලෝ ඉවත් කරලා ඒගොල්ලන්ට අයින් කරලා අපිත් ආරක්ෂිත ඇඳුමක් ඇඳගෙන තමයි අපි එතකොට ක්‍රියාත්මක වෙන්න ඕනේ එතන. ඊළඟ තුවාලකරුවන් අපහසුතාවයට පත් නොවන ලෙස රැස්ව සිටින පුද්ගලයන් ඉවත් කිරීම. තුවාලකරුවන්ට හානියක් වෙන්නේ නැති වෙන්නේ. දැන් සමහරවිට තුවාලකාරයෙක් ඉන්නවා. එයාවත් පාගගෙන එයාවත් පෙරලගෙන අනිත් අය දුවනවා බයට. එතන එහෙම කරන්න නරකයි. අපි ඒ අයව ක්‍රමානුකූලව ඒ පුද්ගලයන්ව ඉවත් කරන්න ඕනේ. හිමින් ක්‍රමවේද අනුගමනය කළා. ඊළඟට අනතුරු හා අනතුරුපත් වූ රෝගීන්ගේ තත්ත්වය හොඳින් විනිශ්චය කළ යුතුයි. අනතුරු මොකක්ද කියලා අපි බලන්නත් ඕනේ. ඒ අනතුරුටපත් වෙච්ච රෝගීන්ගේ තත්ත්වය පිළිබඳව හොඳට විනිශ්චය කරලා බලන්න ඕනේ. මොකද්ද මේ අනතුර? මේ අනතුරුච්චපත් වෙච්ච රෝගීන් මොන මොන තත්ත්වයේද ඉන්නේ? මෙයාගේ ලේ ගන්න තුවාලයක් තියෙනවා. මෙයාට ලේ ගලන්නේ නැහැ. මෙයාට ඒ තරම් ලොකු ගැටලුවක් නැහැ. මෙයාගේ ලේ ගන්නවනේ මෙයාගේ අස්තියකුත් කැඩිලා. එහෙනම් අපි ඒකේ ප්‍රමුඛතාවය බලලා ඉස්සෙල්ලාම අමාරු කෙනාව තමයි ඒ අවස්ථාවලට යොමු කරන්න ඕනේ. හොඳටම අමාරු කෙනා ඉක්මනට කොහොහට ගෙනියන්න ඕනේ. ඊළඟට අපි තීරණය ගන්න ඕනේ කාටද අපි ප්‍රථමාධාරය දෙන්නේ කියලා. දැන් කීප දෙනෙක් නැති අවස්ථාවක ප්‍රථමාධාර දෙන්න ඉන්න එක්කෙනා නම් දන්නේ කීප දෙනෙක් උදව්වට නැත්තම් අපි අනතුරු බහුලව කෙනාට තමයි ඉස්සෙල්ලාම ප්‍රථමාධාරය දෙන්නේ. ඒකේ ප්‍රමුඛතාවය අපිට අග්ගාලා තීරණය කළා. ඒ අවස්ථාවන් තමයි අපි ප්‍රථමාධාර කටයුතු දීම කළ යුතු වෙන්නේ. තවදුරටත් රෝගීන්ගේ තත්ත්වයේ දරුණු වීම තුවාල වල තත්ත්වයේ දරුණු වීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතු. අර සැරහුම් දාලා ඔතන එක ඒ වගේ දේවල් කරන්න ඕනේ. සමහර ලාවට තුවාල පොඩි තුවාල ගන්න තියෙනවා නම් අයිස් වගේ තියෙන දේවල් කරන්න පුළුවන්. අපිට ලේ ගන්න එක වළක්වන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. තත්ත්වයේ දරුණු වීම වළක්වන්න ඕනේ. ඒක තමයි ප්‍රථමාධාරය කරන ප්‍රධානම කාරණේ. රෝගී තත්ත්වයේ දරුණු වීමයි වළක්වන්නේ. ඊළඟට මේ අනතුරේ හෝ රෝගී තත්ත්වයේ බරපතලකම අනුව ප්‍රමුඛත්වයේදී සුදුසු ප්‍රතිකාර ඉක්මනින් ලබා දිය යුතුය. අනතුරේ හෝ රෝගී තත්ත්වයේ බරපතලකම අනුව අනතුරේ හෝ රෝගී තත්ත්වයේ
බරපතලකම අනුව ප්‍රමුඛත්වයේදී සුදුසු ප්‍රතිකාර ඉක්මනින් ලබා දීම කළ යුතුයි. ඕවා තමයි අපි කරන්න ඕනේ. මෙහිදී ශ්වසනය නොමැතිනම් හෘදයාකාරවන්නේ වූ අධික ලේ ගලන ආදී ලෙස මුල් තැන දිය යුතුයි. අර මම දැන් ඉස්සෙල්ලා කිව්වේ ඒකයි. හුස්ම ගන්න නැත්නම් අන්න හුස්ම ගන්න නැති ලේට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. හෘදයාකාරවන්නේ වෙලා නම් අන්න එයාට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. අධික ලේ ගලනවා නම් අන්න එයාට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. ඉක්මනට ප්‍රතිකාර දෙන්න ඕනේ අන්න එයාට. ඒ බරපතලකම අනුව. ඊළඟට අනතුරු සිදු වූ ස්ථානයේ තවදුරටත් අනතුරුදායක නම් එම ස්ථානයෙන් ඉවත් කළ යුතුයි. මේ අනතුරටපත් වෙලා ඉන්න ස්ථානය තවත් අනතුරුදායකයි. එතකොට ටක් ගාලා අපි දැන් අපි හිතමු ගින්නක් අරගෙන ඒ තියෙන තැන පුපුරනවා. කෑලි පුපුරලා විසි වෙනවා. එහෙනම් අපි එතනින්දම ප්‍රථමාධාර දෙන එක සුදුසු නැහැ. ඒ හින්දා අපි මොකද කරන්නේ? ඒ අය එතනින් ඉවත් කරලා ප්‍රථමාධාර දීම කළ යුතුයි. සුදුසු ආධාර ලැබෙන තෙක් රෝගියා ළඟ සිටිය යුතුයි. සුදුසු ආධාර කියන්නේ මේ රෝගියාව අපිට ගිලන් රථයක් ගේන්න ඕනේ. ගිලන් රථයට නංවන්න ඕනේ. අදාළ ස්ථානට යොමු කරන්න ඕනේ. එතකොට මේ සුදුසු ආධාර ලැබෙන තෙක් කිව්වේ ඒකයි. ඒ අදාළ දේවල් ලැබෙන තෙක් අපි රෝගියා ළඟ ඉන්න ඕන. රෝගියා පිළිබඳ වාර්තාවක් සකස් කරන්න ඕනේ. මෙන්න මෙයාට මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වුණා. මෙයාට මෙන්න මේ වගේ තත්ත්ව තියෙනවා. දැන් සමහර අවස්ථාවලදී රෝගියා අපි යනකොට මෙතන ඉන්නකොට කතා කරනවා. ඉස්පිතාලෙ ගෙනිච්චාම කතා කරන්නේ නැහැ. එතකොට ටක් ගාලා එයාගෙන් තොරතුරු ටික ගන්න. ඔයාගේ ලේ වර්ගය මොකද්ද? ඔයාට තියෙන අසනීප තත්ත්ව මොනවද? ඔයා ගන්න බෙහෙත් වර්ග මොනවද? ටක් ගාලා අපි ඒවැය සටහනක් දාගන්න ඕනේ. දාලා අපි ඒකත් එක තමයි ස්පිරිතාලට යවන්න. මොකද මෙතෙන්දි කතා කරලා ස්පිරිතාලට යනකොට රෝගියා කතා නොකරන්නත් පුළුවන්. එයාගේ තියෙන ආබාධ තත්ත්වයේ මත. එතකොට අන්න ඒ වගේ තොරතුරු එක්ස්ප්‍රෙස් කරලා අපි ඒවා ලියලා ටක් ගාලා අපි අර මොකද්ද ගිලන් රථය තුලින් ඒවා වෛද්‍යවරයාට ලැබෙන්න සලස්වන්න ඕනේ. වාර්තාවක් සකස් කරන්න ඕනේ. ඊළඟ රෝගියා සහ ඔබ අතර ආසාදන හුවමාරු නොවනසේ කටයුතු කිරීම කළා. ඊට මම දැන් ඉස්සෙල්ලා කිව්වේ ඒකයි. එයාට අපි කිමු මොකක් හරි රෝගී තත්ත්වයක් තියෙනවා. උදාහරණයක් අපගේ AIDS කියලා. ඒතර ඒ වගේ රෝගී තත්ත්වයක් තියෙන කෙනෙක් නම් එයාගේ රුධිරය මොන හරි සමාජ රෝගයක් හරි කියමුකෝ මොන හරි දෙයක් තියෙන රෝගියෙක්ගේ අපි කියමු ඒ ආසාදිත වෙච්ච ආසාදිත ද්‍රව්‍ය උදාහරණයක් වුත් එහෙම රුධිරය අපේ ඇඟේ ගෑවෙන්න පුළුවන්. සමහරට කෙලවලුනුත් යන බැක්ටීරියා රෝග තියෙනවා. ඒ වුණත් අපේ ගෑවිලා අපිට රෝගේ බෝ වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා රෝගියා සහ ඔබ අතර ආසාදන හුවමාරු නොවනසේ ඒ රුධිරය අපේ ඇඟේ ගා ගන්න නැතුව ඒවා අපිට ශරීරගත නොවන ආකාරයට තමයි අපි කටයුතු කරන්න ඕනේ. එතකොට ඔන්න ඔය කාරණා ටික ඊටාම වැදගත් මේ ප්‍රථමාධාර කරුවෙකුගේ වගකීම සහ කාර්යභාරය. ඊට අමතරව හතරේ පෙළ පොතේ මේ පිළිබඳ සටහනක් තියෙනවා. තුනේ පෙළ පොතේ තියෙනවා. පොඩ්ඩක් අපේ හාමුදුරුවෝ බලා ගන්න හතරේ පෙළ පොතත් ඊටාම වැදගත් මේ තියෙන කාරණා. මම මේකේ ඉතුරු කොටස් ටික ඊළඟ දවසේ තව සවිස්තරාත්මකව කතා කරනවා. ඉතින් මට ලැබුණු කෙටි කාලය තුලින් තමයි මම මේ පාඩම සකස් කරගත්තේ. අපි දැන් එතකොට අදට මම හිතන්නේ මම මෙතන පාඩම මෙතනින් කතා කරලා මම අවසන් කරනවා. මොකද මේ ඊට එහා පාඩම යන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේ අපි මම මෙතනින් අද පාඩම නතර කරනවා. අපි එතකොට ඊළඟ සමානීය අඟහරුවාදා මේ වගේම මේ පාඩමේ ඉතුරු ටික අපි කතා කරනවා. අදට මම පාඩම මෙතනින් නතර කරනවා. මොකද මේ